සුබ දවසක් ආදරණීය දුවේ පුතේ විෂන් එඩියු ශ්‍රී ලංකා YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. ඔබ දන්නවා දැන් සාමාන්‍ය පෙළ විභාගයේ තීරණාත්මක විෂයන් ගණනාවක් ආවරණය වී අවසానයි. දැන් ඔබට තිබෙන්නේ ඉදිරියේදී සිංහල සාහිත්‍ය රසස්වාදයේ ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දීමට. ඉතින් මේ කෙටි වීඩියෝවෙන් මම බලාපොරොත්තු වන්නේ දැනට සිංහල සාහිත්‍ය රසස්වාදය විෂයමාලාව යටතේ ඉදිරිපත්ව තිබෙන ප්‍රශ්න සහ එහි ප්‍රශ්න ස්වරූපය පිළිබඳ ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න. පළමු කොටම කිව යුතුයි විෂන් එඩියු ශ්‍රී ලංකා අප මැජික් කරුවන් නොවේ. අපිට බැහැදුවේ පුතේ විභාගයට මේක නිශ්චිත වශයෙන් එනවා මේක නිශ්චිත වශයෙන් එන්නේ නැහැ එවැනි අනුමාන දෙන්න. මං හිතන්නේ දක්ෂ ගුරුවරයෙක්ට බැහැ නිශ්චිත අනුමාන දෙන්න. මොකද ගුරුවරයෙක් කියන්නේ මැජික් කරුවෙක් මායාකරුවෙක් නොවන නිසා. ඒ නිසා ඔබ අපෙන් අනුමාන නිශ්චිතව මෙන්න මේ ප්‍රශ්නේ එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද හොඳින් වැඩ කරපු දරුවෙක්ට සාහිත්‍ය රසස්වාදය අච්චු පොතේ පෙළ පොතේ ඕන පාඩමකින් ඇහුවොත් ඕන ਵਿਚාරයක් ලියන්න පුළුවන්. හොඳට අවුරුදු 2 ඇතුළත ඔයා වැඩ කරලා තියෙනවා නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරලා තියෙනවා නම් වාර විභාගවල ලකුණු ඉහළ මට්ටමකින් තියෙනවා නම් හොඳට කවි පාඩම් කරලා තියෙනවා නම් මං හිතන්නේ ඔයාට අමුතුවෙන් අනුමාන කියලා දෙයක් අවශ්‍ය නැහැ. ඒ කෙසේ වෙතත් අපි හිතුවා ගත වෙච්ච අවුරුදු මේ 6ක කාලය ඇතුළත මේ ප්‍රශ්න පත්‍ර අහලා තියෙන විදිහ ගැන කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කරන්න විභාගයට යෑමේදී මේ ඔබට යම්කිසි ආකාරයක ආධාරකයක් බවට පත් වේවි. දුවේ පුතේ හොඳින් බලන්න උස ජාතකය තුම්මන් හන්දිය නන්ද තෙරුන්ගේ කතා වස්තුව සුභාෂිතය මේ මෙවැනි පාඩම් අපි සලකන්නේ සිංහල සාහිත්‍ය රසස්වාදයේ විෂයමාලාවේ තිබෙන තරමක් විශාල පාඩම්. අපි කියනවා දැවැන්ත පාඩම්. තුම්මන් හන්දිය ගත්තොත් තුම්මන් හන්දිය කියන්නේ ප්‍රධාන නවකතාවක්. දැන් බලන්න තුම්මන් හන්දිය නවකතාවේ අර ඔබට තෝරාගත යුතු ਵਿਚාරවලට මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔබ තෝරාගත යුතු කොටසක් තියෙනවානේ රසස්වාදයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 15ක් හම්බෙන. අන්නේ තෝරාගත යුතු කොටස් පිළිබඳ අවධානය යොමු කිරීමේදී 2016 දී අහලා තියෙනවා තුම්මන් හන්දිය නවකතාවේ මනා සිද්ධි ගැලපෙන. කොහොමද තුම්මන් හන්දිය නවකතාවේ සිද්ධි ගලපලා තියෙන්නේ කියන එක. 17 අහලා තියෙනවා චරිත නිරූපණය පිළිබඳව. 17 දී චරිත නිරූපණය. 18 දී අහලා තියෙනවා විශේෂයෙන් අබිලින්ගේ චරිතය පිළිබඳ අබිලින් සිඤ්ඤෝ එහෙම නැත්නම් ලොකු මාමගේ චරිතය පිළිබඳ. 2019 අහලා තියෙනවා ගැමි ජනයාගේ ජීවන රටාව පිළිබඳ. තුම්මන් හන්දිය නවකතාවෙන් නිරූපිත ගැමි ජනයාගේ ජීවන රටාව. 2020 වර්ෂය අහලා තියෙනවා සිරිසේන තම කලා හැකියා අබිලින් හරහා පෝෂණය කරගත්තේ කොහොමද? කතකයා වන සිරිසේන ලොකු මාමා වන අබිලින් හරහා තමන්ගේ හැකියාවන් පෝෂණය කරගත්තේ කොහොමද කියන එක තමයි 2020 දී අහලා තියෙන්නේ. ඉතින් මේ රටාව හොඳට සැලකිල්ලට ගත්තොත් එකදු අවුරුද්දකවත් තුම්මන් හන්දිය නොදා ඉඳලා නැහැ. 16 17 18 19 20 කියන මේ අවුරුදු සැලකිල්ලට ගත්තම ඔබට හොඳින් පෙනේවි හැම අවුරුද්දකම තුම්මන් හන්දියෙන් ප්‍රශ්නයක් විචාර ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට යම් කිසි ආකාරයක උපකල්පනයක් අනුමානයකට වඩා මම කැමති වචනයක් පාවිච්චි කරන උපකල්පනය කිරීමක් සහේතුකව මෙවරත් තුම්මන් හන්දියෙන් ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් වේවි කියලා. ඒ නිසා තුම්මන් හන්දියෙන් ਵਿਚාරයක් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් දුවේ පුතේ ආයේ පාඩම් ටික බලන්න අපි අපේ නාලිකාවේ පුනරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ආයේ උද්ෘත කොටස් පාඩම් කරන්න. දැන් තුම්මන් හන්දියෙන් මොන වගේ කොටස් ආවරණය වී හැකිද? සමහර විට රජයට පුළුවන් මේ පසුගිය අවුරුද්දක ප්‍රශ්නයක් නැවත වතාවක් 2021 සඳහා ඉදිරිපත් කරන්න. පසුගිය අවුරුද්දක අහලා තියෙන එකක් ටිකක් වෙනසකට ලක් කරලා එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තුම්මන් හන්දියෙන් අහන්න පුළුවන් ග්‍රාමීය කලාකරුවාගේ අභාවය. විශේෂයෙන් ලොකු මාමගේ චරිතය ඇසුරෙන් විභාග කරන්න. ලොකු මාමා කියන්නේ ග්‍රාමීය කලාකරුවා. ග්‍රාමීය කලාකරුවාගේ අභාවය කොයි විදිහටද තුම්මන් හන්දිය නවකතාවේ නිරූපණය කරලා තියෙන්නේ.
එහෙම නැත්නම් ලොකු මාමා සහ පොඩි මාමා අතර චරිත ඒ වෙනස පිළිබඳව නේද? ලොකු මාමයි පොඩි මාමයි අහන්න පුළුවන්. ඉතින් චරිත නිරූපණයේ පැත්තෙන් මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් වන්නට පුළුවන්. නැවත වතාවක් සිරිසේනගේ චරිතය පිළිබඳ අහන්න පුළුවන්. නේද? ඉතින් පොඩ්ඩක් ආයෙ පාරක් ඒ චරිත කෙරෙහි අවධානය යොමු කරන්න. මම මේ නිකන් උපකල්පනය කරන ශේෂ්ත්‍ර. ඒ වගේම හොඳට බලන්න තුඹන් හන්දියේ නවකතාවේ අහලා නැහැ භාෂාව පිළිබඳ. ඒකේ තියෙන ගැමි භාෂා භාවිතය පිළිබඳ අහලා නැහැ. පසුබිම් වර්ණනා පිළිබඳ අහලා නැහැ. මේ තාක් තුඹන් හන්දියේ නවකතාවේ පසුබිම් වර්ණනා පිළිබඳ අහලා නැහැ. ඉතින් මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ වගේම මේ තව අහන්න පුළුවන් විශේෂ ඉඩකඩක් තමයි මේ ගැමි ළමයින්ගේ සිතුම් පැතුම්. විශේෂයෙන් ගැමි ළමුන් ගත කළ ඒ කෙලිලොල් ජීවිතය විශේෂයෙන් කතකයාවන සිරිසේන හරහා අපිට ඇහුවොත් ලියන්න පුළුවන් ඔහු කුඩා කාලේදී කොයි වගේ කෙලිලොල් ජීවිතයක්ද ගම්මානයේ ගත කළේ. ඒ නිසා භාෂාව, පසුබිම් වර්ණනා, නැවත වතාවක් චරිත, ඒ වගේම මේ ගම පිළිබඳව මේ අවුරුදු 5 ආශ්‍රිතව නැවතත් හොඳින් බලන්න මේ අවුරුදු 5 අහලා තියෙන ප්‍රශ්න ආශ්‍රිත ඒ හා සමාන ප්‍රශ්නයක් ඉදිරිපත් වන්නට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඔබ තුම්මන් හන්දියෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් නැවත වතාවක් හොඳින් මෙය කියවන්න මේ කතාවේ ධාරණාව මේ කතාවේ වස්තු විශ්ය නැවත වතාවක් මතක් කරගන්න. දුවේ පුතේ කුස ජාතකයේ දෙස බලන්න. කුස ජාතකයේ 2016 අහලා තියෙනවා. කුස ජාතකයේ භාෂාවයි ඒ භාෂාව මගින් චිත්‍ර රූප මැවෙන්නේ කොහොමද කියලා. 17 අහලා නැහැ. 17 අහලා නැහැ. නැවත 18 අහලා තියෙනවා කුස කුමාරයා කොහොමද අභියෝග ජයගත්තේ කියලා. ආයේ 19 අහලත් නැහැ. 20 අහලා තියෙනවා ජාතක කතාකරුගේ අවස්ථා නිරූපණ හැකියාව ගැන. නේද? 20 අහලා තියෙනවා. ඒ නිසා බලන්න එක්තරා රටාවකට තමයි ඇවිල්ලා තියෙන්නේ. 16 අහලා තියෙනවා, 17 නැහැ, 18 අහලා තියෙනවා, 19 නැහැ, 20 අසා තිබෙනවා ජාතක කතාකරුවාගේ නිරූපණ හැකියාව කියලා. ඉතින් අපිට 100% කියන්න බෑ 21 කුස ජාතකයෙන් අහන්නේ නැති වෙයි කියලා. සමහර විට අහන්න පුළුවන්. නමුත් මේ රටාව අනුව අපිට හිතන්න පුළුවන් අහන්නේ නැති වෙයි කියලා. මොකද අවුරුද්ද ඇර කියන්නේ දැන් 16 ඇහුවොත් 17 නෑ. 18 ඇහුවොත් 19 නෑ. 20 ඇහුවොත් හරිනම් රටාවට අනුව ඉන්න ඕනේ 21 අහන්නේ නැහැ කියන එක. නමුත් අපිට නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා ඔයා කුස ජාතකයෙන් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රභාවතියගේ චරිතය පොඩ්ඩක් නැවත වතාවක් බලන්න. ප්‍රභාවතියගේ චරිතය, කුසගේ චරිතය නේද? ඊළඟට කුස ජාතකයෙන් ඉදිරිපත් කරන මේ දහම් අභියෝග නැත්නම් ධර්ම අවබෝධය, දහම පිළිබඳව ජීවිතයට ලබා දෙන වැදගත් උපදේශයන් මොනවද? කුස ජාතකයේ හරහා විශේෂයෙන් ප්‍රභාවතියගේ කුසගේ චරිතය හරහා අපිට අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ පිළිබඳව. ඒ වගේම මේ පසුබිම් වර්ණනා මම අර තුම්මන් හන්දියේ කිව්වා වගේ විවිධ පසුබිම් වර්ණනා. එහෙම නැත්නම් කුස කුමාරයා ප්‍රභාවතියව නැවත මිතුරු කර ගැනීමේදී විඳින දුක් ගැහැට නේද? විඳින දුක් ගැහැට ගැන සාකච්ඡා කරන්න. ඒ වගේ සමාන ਵਿਚාරයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඔයා කුසගෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂ අවධානය යොමු කරන්න. ඒ වගේම නන්ද තෙරුන් බලන්න. නන්ද තෙරුන්ගේ වස්තුවේ 2016 අහලා නැහැ. 2017 අහනවා කතා රසය සහ උපමා භාවිතය. විශේෂයෙන් නන්ද තෙරුන්ගේ කතා වස්තුවේ බොහොම ලස්සන උපමා තියෙනවා. කතා රසය කුළු ගන්වන ආකාරයේ ප්‍රධාන ලස්සන උපමා 4ක් විතර තියෙනවා. නැවත වතාවක් නන්ද තෙරුන්ගේ කතා වස්තුව කියවන්න ඉතාම රමණීය උපමා 3ක් හෝ 4ක් තිබෙනවා. ඒ වගේම 18 අහලා නැහැ. 19 අහලා තියෙනවා බුදුන් වහන්සේ තමන්ගේ ඥාතීන් කෙරෙහි දැක් වූ කරුණාව නන්ද තෙරුන්ගේ වස්තු ඇසුරෙන් විභාග කරන්න කියලා. ඒ කියන්නේ බලන්න මේකත් එක්තරා රටාවක්. 16 අහලා නැහැ, 17 අහලා තියෙනවා, 18 අහලා නැහැ, 19 අහලා තියෙනවා, 20ත් අහලා නැහැ. 20ත් අහලා නැහැ. ඒ නිසා 21 නන්ද තෙරුන්ගේ කතා වස්තුවෙන් එන්න වැඩි සම්භාවිතාවක් වැඩි ඉඩකඩක් තියෙනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ හොඳ ළමයි වගේ නන්ද තෙරුන්ගේ කතා වස්තුව තව ටිකක් ආයෙ කියවන්න විශේෂයෙන් නන්දගේ චරිතය. නන්ද කුමරුගේ ඒ වගේම නන්ද තෙරුන්ගේ ඒ චරිත දිත්වය අතර තිබ්බ වෙනස්කම්. වගේම බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ උපාය විශේෂයෙන්
නන්දව පැවිදි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ උපාය කෙබඳු නේද? ඒ වගේ උපායන් පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ නන්ද තෙරුන්ගේ කතා වස්තු ආශ්‍රිතව නැවතත් චරිත නිරූපණය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ, සුද්ධෝදන මහරජතුමා, නන්ද නේද? ඒ වගේ අහන්න පුළුවන්. එහෙම නැත්නම් සද්ධර්ම රත්නාවලී කතුවරයා ධර්මසේන හාමුදුරුවන්ගේ කතා කලාවේ ලක්ෂණ. එතකොට කතා කලාවේ ලක්ෂණ වගේ විචාරයක් අහන්නත් ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් අර කලින් අපි කතා කරපු මනා සිද්ධි ගැලපීම. මනා ලෙස අවස්ථා නිරූපණය කරලා තියෙන්නේ කොහොමද? මේහා සමාන විචාරයක් එයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ සැලකිලිමත් වෙන්න. නන්ද තෙරුන්ගේ කතා වස්තුව පිළිබඳව. ඒ වගේම සුභාෂිතේ. අපි දන්නවා ප්‍රධාන පාඩමක්, කවි 20කින් 90 පාඩමක්. ඉතින් සුභාෂිතේ 2016 අහලා නැහැ, 17 අහලා නැහැ, 18 අහලා තියෙනවා. සමාජයේ යහපැවැත්ම සඳහා සුභාෂිතින් දක්වා ඇති උත්සාහය නැවතත් 19 දී නිහඬයි සුභාෂිතෙන් අහලා නැහැ. 20 දී අසා තිබෙනවා සුභාෂිතේ කොයි වගේද උපමා පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ සුභාෂිතය ඇතුලේ මොන වගේ උපමාද පාවිච්චි කරලා තියෙන්නේ උපදෙස් ලබා දීම සඳහා. ඉතින් ඔබට පේනවා 16 17 අහලා නැහැ. 18 අහනවා, ආයෙ 20 අහනවා, 21ට එන්නත් පුළුවන්. නේද? මොකද සුභාෂිතය කියන එකෙන් ගොඩක් අහලා නැහැ. හැබැයි ළමයි ලියන්න කැමති පාඩමක්. මොකද මේකේ කවි පාඩම් කරගත්තොත් මේ කවි 20න් ආසන්න වශයෙන් වාට කවි 10ක්වත් 11ක්වත් පුළුවන් නම් මම හිතන්නේ ඔයාව වළක්වන්න කාටවත් බෑ. ඒ නිසා ඔයාට කවි 20ක් අඩුම කවි 10ක්වත් පාඩම් නම් මම හිතන්නේ සුභාෂිතයේ ප්‍රශ්නයක් අහුවොත් ඔයාට ලියන්න පුළුවන්. විශේෂයෙන් සුභාෂිතයේ සත්ව චරිත ගැන අහන්න පුළුවන්. නේද? දැන් සුභාෂිතයේ කතුවරයා ගොඩාක් උපදෙස් දෙන්න පාදක කරගෙන තියෙනවා සත්ව ලෝකේ. සතුන් පිළිබඳ සතුන් ඇසුරෙන් තමයි ඇතැම් දුරුගුණ සත්පුරුෂවත් ගුණ මතු කරලා තියෙන්නේ. විශේෂයෙන් බලන්න මේ සත්පුරුෂවත් හස්තීන්, නාගයන්, ගෝනුස්සන් නේද? මුවා මේ වගේ විවිධ සතුන් පාවිච්චි කරමින් තමයි මිනිස් සමාජයේ වෙත උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඉතින් භාෂා භාවිතය ගැන අහන්න පුළුවන්. උපමා අසා තිබෙනවා. නැවත වතාවක් සමාජයේ සාදු සමාජයක් නැත්නම් සමාජයේ සුපිලිවත් මනා ලෙස ශික්ෂණයක පිහිටි සමාජයක් බවට පත් කිරීමට සුභාෂිතයෙන් දක්වන දායකත්වය කොහොමද වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එකම ප්‍රශ්නය නැවත වතාවක් භාවිත වන්නට පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කෙටි කතා. ඔබේ අච්චු පුතේ තියෙනවානේ බොහොම අපූර්ව කෙටි කතා දෙකක්. වෙසක් පහන කෙටි කතාව තියෙනවා. වැළපීම කෙටි කතාව තියෙනවා. දැන් මේ බලන්න කෙටි කතාවල රටාව. දැන් වෙසක් පහන අහනවා 2016. වෙසක් පහනෙන් අහලා තිනවා චරිත නිරූපණය සහ කෙටි කතාවේ සාර්ථකත්වය ගැන. ආයි 17 දී වෙසක් පහන නිහඬයි. 18 දී අහනවා ළමා මානස නිරූපණය කිරීම. ළමා මානස ගැන. 19ත් නිහඬයි 20ත් නිහඬයි. එනික කියන්නේ වෙසක් පහන කෙටි කතාව ටිකක් නිහඬයි ආසන්න අවුරුදු දෙකේ. එකෙන් අහලා නැහැ. ඒ නිසා 2021 අහන්න වැඩි ඉඩ කඩක් තියෙනවා වෙසක් පහන කෙටි කතාව. හරි. ඒකේ ළමා මනස, ඒකේ අවස්ථා හා සිද්ධි නිරූපණය, විශේෂයෙන් ඒකේ කතකයා වන මල්ලීගේ චරිතය, අයියාගේ චරිතය, අවධානය දිනා ගන්න ආස කරන කුඩා නංගිගේ චරිතය, භාෂා භාවිතය නේද? පසුබිම් නිර්මාණය, සංකේත යොදා ගැනීම, නැත්නම් කෙටි කතාවක් විදිහට ඒ කෙටි කතා කලාවේ තියෙන ලක්ෂණ මෙන්න මෙවැනි ශේෂ්ත්‍රයක් ආශ්‍රය කරගෙන වෙසක් පහනෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වන්නට පුළුවන්. සැලකිලිමත් වෙන්න. දැන් වැළපීම බලන්න. වෙසක් පහන එක රටාවකින් ඉදිරිපත් වෙනකොට වැළපීම තවත් රටාවක්. දැන් වැළපීමෙන් ඇන්ටච්චකොෆ්ගේ වැළපීම 2016 අහලා නැහැ. ආයේ 17 අහනවා. අවස්ථා සහ සිද්ධි නිරූපණය ගැන. ආයේ 18 නැහැ. ආයේ 19 අහනවා සමකාලීන සමාජ අසාධාරණයේ පිළිබඳ 20 අහලා නැහැ. ඒ නිසා 21 එක්ක වෙසක් පහන හෝ එක්ක වැළපීම යන කෙටි කතා දිත්‍රයෙන් එකක් ඉදිරිපත් වන්නට වැඩි ඉඩ කඩක් වැඩි සම්භාවිතාවක් වැළපීම ඇතුලේ තර ප්‍රශ්න ටිකම තමයි නේද? වැළපීම කෙටි කතාව ඇතුලේ චරිත නිරූපණය කරලා තියෙන්නේ කොහොමද? වැළපීම කෙටි කතාවේ දකින්න ලැබෙන කෙටි කතාවේ ලක්ෂණ මොනවද? නේද? වැළපීම කෙටි කතාව ඇතුලේ තියෙන භාෂා භාවිතය කොයි වගේද? පසුබිම් වර්ණනා කොයි වගේද? සංකේත කොයි වගේද යොදාගෙන තියෙන්නේ? නැත්නම් වැළපීම කෙටි කතාවේ තේමාව මොන වගේද? වෙසක් පහන කෙටි
කතාවේ තේමාව වගේම මේකෙත් අහන්න පුළුවන්. පොඩ්ඩක් ඔය එක හා සමාන ප්‍රශ්න කිහිපයක් සැලකිල්ලට ලක් කරන්න. සැලකිල්ලට ලක් කරගෙන විශේෂයෙන් ඔබ ඉසක් පහන සහ වැළපීම කෙටි කතා සඳහා සූදානම් වන්න. දුවේ පුතේ මේව තමයි සිංහල සාහිත්‍ය රසස්වාදයේ විෂය ධාරාවේ ප්‍රධාන අපි කියන්නේ දැවැන්තයෝ කියලා. අපි කියන්නේ දැවැන්තයෝ ඒ දැවැන්ත පාඩම් තුම්බකන්දිය කුස ජාතකය නන්දතෙරුන් සුභාෂිතය වෙසක් පහන වැළපීම ඊට අමතරව ජන කවි නම් අහලා නැහැ ਵਿਚාරවලදී මේ ගත වුණු අවුරුදු කිහිපය ඇතුළත ඔබ ආයෙ බලන්න 16 17 18 19 20 කියන මේ අවුරුදු කිහිපයේම ජන කවි පාඩමෙන් ප්‍රධාන විචාර අසා තිබුණේ නැහැ. ප්‍රධාන විචාර තෝරගන්න විචාර. ඉතින් අපිට කියන්න බෑ ජන කවි පාඩමෙන් අහන්නේ නැති වෙයි කියලා. මොකද ජන කවි පාඩම ඉතාම ලේසි පාඩමක්, ළමුන් අතර ප්‍රසිද්ධ පාඩමක්, ළමුන් ප්‍රිය කරන පාඩමක් සහ ගොඩක් දෙනාට ඒ කවි පාඩම්. ඉතින් මං හිතන්නේ නැහැ ජන කවි පාඩමෙන් ਵਿਚාරයක් දැම්මොත් ඔබට ලියන්න අපහසු වෙයි කියලා. මොකද විවිධ ජන කවි විවිධ තේමා ඔස්සේ රචනා වෙච්ච ජන කවි ඔබේ පෙළ පොතේ ලියවිලා තිබෙන නිසා මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ වගේම දුවේ පුතේ මේ ප්‍රධාන පාඩම් ටික හැරුණම මේ ප්‍රධාන පාඩම් අපි කියන්නේ තුම්බංහන්දිය කුස ජාතකය නන්ද තෙරුන්ගේ වස්තුව සුභාෂිතය වෙසක් පහන වැළපීම නේද? ඕව හැරුණම අපි ජන කවි එකක් ගමුකෝ. ඕව හැරුණම සමහර කවි පන්ති වලින් අසා තිබෙනවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත. උදාහරණයක් විදිහට ආගන්තුක සත්කාරය කියන කවි පන්ති බිමල රත්න කුමාරගමගේ ආගන්තුක සත්කාරයෙන් අහලා තියෙනවා 2017 දී සාම්ප්‍රදායික ගැමි ජීවිතයේ සැබෑ ස්වરૂපය කොහොමද ආගන්තුක සත්කාරයෙන් නිරූපණය වෙන්නේ කියලා. ඊට පස්සේ අහලම නැහැ. 17 අහුවෙන් පස්සේ අසා නොමැත. ඒ වගේම තව කවි පන්තියක් තමයි මේ පුතු ඉපදුණු මේ දෙරණේ. නේද? පුතු ඉපදුණු මේ දෙරණේ මහගමසේකර මහත්මයාගේ ළමා මනසේ දේශාභිමානය ජනිත කිරීම කියන එක පිළිබඳව සාකච්ඡා කළ තිනවා 2016 දී. කියන්නේ 2016 දී තමයි පුතු ඉපදුණු මේ දෙරණේ කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අහලම නැහැ. ඇත්ගාලේ දරුපෙම 2020 දී අහලා තිනවා කොහොමද සංවේදී සිදුවීම් සියුම් ලෙස නිරූපණය කරන්නේ. උදේ කවි පන්තියෙන් අසා තිබෙන 2019 උදේ පද්‍ය පන්තියේ සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වුණා කියලා. ඒ නිසා මට හිතෙනවා රජයට පුළුවන් ප්‍රශ්න පත්‍රය හදන්න මේ දැවැන්තයෝ ගැන ඉස්සෙල්ලා සැලකිලිමත් වෙන්න. කවුද දැවැන්තයෝ? කුස ජාතකයේ තුම්බංහන්දිය නන්ද සුභාෂිතේ වෙසක් පහන වැළපීම ජනක. ඔය දැවැන්තයන්ගෙන් ਵਿਚාර හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දැවැන්තයන්ගෙන් කිහිපයක් අයින් කරලා අර යට සඳහන් ආකාරයට එක්ක කවි පන්තියක් මේ අයිති නැති කවි පන්තියක් එක්ක වැස්ස එක්ක කාන්තාර ගමක උපත එහෙම නැත්නම් මග නේද? එවැනි කවි පන්තියක් ඔබට ඔබ ਵਿਚාර ලිවීම සඳහා ආදේශ කරන්න පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වෙන්න දුවේ පුතේ මේ රටාව තේරුම් අරගෙන ඔබ විභාගය සඳහා සූදානම් වෙන්න. මේ තියෙන්නේ පසුගිය අවුරුදු කිහිපයේ රසස්වාදයේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන ආකාරය. දැන් 2016 දී අහලා තියෙන්නේ දිසාපති කාමරේ. එතකොට 2017 දී අහන්නේ යුතුයකම. 18 දී ආගන්තුක සත්කාරය, 19 වැහිවලාකුළ, 20 දී වැස්ස පිළිබඳ අසා තිබෙනවා. ඉතින් 21 දී අපි හිතනවා අලුතෙන් මේ කියවුණු මේ නොකිය මේ කියන්නේ මෙතන සඳහන් නොවුණු කවි පන්තියක් ඔබට රසස්වාදයේ සඳහා ඉදිරිපත් වේවි කියලා අපි විශ්වාස කරනවා. මොකද බොහෝ වෙලාවට දුන්නු කවියක් නැවත රසස්වාදයට දෙන අවස්ථා ඉතාම විරලයි. ඒ කියන්නේ එක අවස්ථාවක එක ප්‍රශ්න පත්‍රයක දුන්නු රසස්වාදයක් ඊට අවුරුදු කිහිපයකට පස්සේ නැවතත් දෙන්නේ නැති තරම්. රජයට අවශ්‍ය නම් දෙන්න පුළුවන්. නමුත් ඉතාම විරලයි. ඒ නිසා අපි හිතමු ඊට පරිබාහිර මාතෘකාවකින් ඔබට රසස්වාදයක් ඉදිරිපත් වේවි කියලා. මෙවැනිම අපි තවත් වීඩියෝකින් කතා කරමු දුවේ පුතේ. අපි බලාගත යුතු තවත් කරුණු මොනවද කියන එක විශේෂයෙන් විභාගයට කලින් අපි බලාගත යුතු අපි කොයි විදිහට සූදානම් විය යුතු නැත්නම් කොයි පැතිකඩයන් පිළිබඳ අපි සිතා බැලිය යුතුද කියන එක පිළිබඳ මෙවැනි තවත් වීඩියෝකින් සාකච්ඡා කරමු. ඒ නිසා විභාගයට යන්න පෙර ආතුව මේ රටාවන් තේරුම් අරගෙන
මේ හිස්තැන් ටික හරියට අධ්‍යයනය කරලා ඔයා දැනටමත් පාඩම් කරලා තියෙන දේවල් තව ටිකක් ප්‍රගුණ කරගෙන අවබෝධයෙන් කියොත් ඔයාට යම්කිසි විශ්වාසයකින් විභාගයේ සඳහා පෙනී ඉන්න පුළුවන්. ඒ නිසා ආරාධනා කරනවා විෂන් එඩියු ශ්‍රී ලංකා අප සමග එකතු වන්න. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත ඔබ හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට ජය වේවා.